හොඳයි. නැවතත් ඔබ සඳුදා පියඹල සමගින් එකතු වෙන්නේ. දැන් අපි මේ අපේ ආර්ථික මට්ටමත් එක්ක අපේ නිවසක විශේෂයෙන්ම ඔබ ගෘහණියන් කාන්තාවන් අපිත් එක්ක පියඹලත් එක්ක ගොඩක් වෙලාට එකතු වෙනවානේ. ඉතින් ඔබට මතක් කරන්න සූදානම් වන්නේ තමන්ගේ නිවසේ විශේෂයෙන්ම කුස්සිය වැඩ කටයුතු කළමනාකරණය කරගෙන නිවසින පිරිසට, එතකොට දරුවන්ට, ස්වාමිපුරුෂයන්ට, ගෙදරින් අනිත් පිරිසට පෝෂණීය සමබර ආහාර වේලක රසය ලබා දෙන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. මොකද පෝෂණය කියන ගොඩාක් වැදගත් අංගයක් තමයි ජීවිතේ නිරෝගීකමින් ඉතින් ඒ නිසා අපි අද කවසේ කතා කරලා ඔබව දැනුවත් කරන සූදානම් කොහොමද මේ කළමනාකාරීත්වය ඇති කරගෙන පෝෂණීය සමබල ආහාර වේලක් ඔබ ලබා ගත යුත්තේ කියන කාරණය මතු කරන්න අපි සූදානම් අද දවසේදී දැනුවත් වෙමු විශේෂාංකයෙන්. හොඳයි, මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ පෝෂණවේදී වරලත් රසායනඥ ආහාර හා පෝෂණවේදීන්ගේ සංගමේ සභාපතිතුමන් NMS හෙට්ටිගෙදර මහත්මයා. අයිබෝන් පුතුමන්ට සුබ දැසන. අයිබෝන්. අපි මේ කතා කරන්න සූදානම් වන විශේෂයෙන්ම දැන් ගෙදර ඉන්න ගෘහණිය ඔබ කොහොමද ගෙදර නිවසේදී ආහාර සපයන්නට නම් මේ කළමනාකාරීත්වය ඇති කරගත යුත්තේ කියලා කාරණාව මතු කරන්න. විශේෂයෙන්ම දැන් මේ කාල සීමාවේදී අපි ගොඩාක් කළමනාකාරීත්වය පිළිබඳව යොමු කරන අදහස් ඒ වගේම තමයි මේ අවස්ථාවන් අපිට යොමු වෙලා තියෙනවා. මේ හැමදේත් එක්කම සම්බන්ධ වෙලා අපි මෙතුමාගෙන් දැනගමු. මොකද නිකන් අපි දැන කියාගත්තට වඩා මෙහෙම දැනුවත්කමක් තියෙන අත්දැකීමක් තියෙන කෙනකින් ඒ උපදෙස් ඔබට ලබා දීම ගොඩක් වැදගත්. ඒ නිසා ඔබතුමාන්ට අපි මුලින්ම ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න කියලා මතක් කරනවා. කොහොමද මේ කළමනාකාරීත්වය අපි ඇති කරගන්නේ කියන කාරණය? ඔව්, ඇත්තටම අපි අද කතා කරන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. අලුත් වසරකට පා තබන වෙලාවේදී අපි පෝෂණය කියලා කියන්නේ අපිට ආහාර වලින් ලැබෙන පිටි, තෙල්, ප්‍රෝටීන, ශුද්ධ පෝෂක. එහෙනම් අපි කියනවා මා පෝෂක හා ශුද්ධ පෝෂක කියලා. එතකොට khනිජ ලවණ සහ විටමින් වර්ග. ඒ සියලු දේත් එක්ක එකතු වෙච්ච ආහාර වේලක් අපි හදාගෙන අපේ දුව දරුවන් සහ අපේ මව සහෝදර සහෝදරියන් මේ සියලු දෙනාම අපි ගත යුතු වෙනවා මේ ආහාරය. මේ ආහාරය ලබා ගන්න එකේ තමයි අපිට තියෙන ගැටලුවක් මතු වුණොත් අද කාලේ හැටියට තියෙන එක අපි රටට විතරක් නෙවෙයි ලෝකෙටම බලපාලා තියෙන ලොකු ප්‍රශ්නයක්. මම දැක්කා ඇමරිකාවේ ආහාර කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශාල වැඩසටහන් ප්‍රමාණයක් මේ පිළිබඳව යනවා. ඉතින් එහෙම බලනකොට ලෝකෙම අද එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ විදිහට බලනකොට අපි කුස්සිය තමයි කළමනාකරණය කරන්නේ. ඉතින් කුස්සිය ගත්තම මුළු තැන්ගේ ගත්තම මුළු තැන්ගේ කළමනාකාරී තුමිය තමයි මව. එහෙම නැත්නම් අක්කා, එහෙම නැත්නම් අම්මා, එහෙම නැත්නම් බිරිඳ මේ ආදී අය. සමහර ස්වාමි පුරුෂයොත් ඒ සඳහා සහභාගී වෙනවා. ඉතින් ඒ වගේ අපි යන ගමනකදී අපි බලන්න ඕනේ පෝෂණයට අදාළ මම පෙර පැවසූ ඒ ආහාර ද්‍රව්‍ය ටික කොයි විදිහටද අපි එකතු කරගන්න ඕනේ කියලා. ඒතකොට මේ එකතු කරගන්නකොට අද අපිට යැපෙනවා නම් අපි වෙළඳ පොලකින්, සුපිරි වෙළඳ සැලකින්, එහෙම නැත්නම් පාරේ තියෙන කුඩා කඩේකින් හෝ යම් තැනකින් මේ එළවලු ටික අපිට අරගෙන එහෙම නැත්නම් ප්‍රධාන ආහාර හැටියට බත් හෝ වෙනත් ආහාර ද්‍රව්‍යයක් ගේනකොට මුදලක් වැය වෙනවා විශාල වශයෙන්. අපිට පේනවා මිල ගණන් දිහා. ඒතර පෝෂණය ගැන ටිකක් හිතන්න අමාරුයි. ඒතර අපි මේ විදිහට කල්පනා කරලා බලනකොට වඩා සුදුසු වෙනවා අපි මිල අඩු දේ පළමුව තෝරා ගැනීම. ගුණයෙන් වැඩි. ඒතර අපේ සමහර අය මිල අඩු දේ තෝරගන්නේ නැහැ. නමුත් ගුණයෙන් වැඩි. දැන් හිතන්න අපේ ගෙදර ළඟ වැටක් තියෙනවා. මේ වැටේ තියෙනවා කුරිඤ්ඤංකුල ටිකක්. එහෙම නැත්නම් කිරියාගුණ, තිත්තාගුණ. එහෙම නැත්නම් ගෙදර පෝච්චියක හිටවලා තියෙනවා නිකන් මුගුණ වෙන්න පඳුරක්. ඒතර අපි හිතනවා ගොටුකොළ පඳුරක් හිටවලා තියෙනවා. ඉතින් මේ ටිකෙන් තමයි මේ ශුද්ධ පෝෂක ටික එන්නේ. කිරියල ගහක්. එහෙම නැත්නම් වෙන ඕනම යමක් අපිට හිටව ගන්න පුළුවන් මැල්ලුමක් හැටියට. එහෙම නැත්නම් සලාදයක් හැටියට ගන්න පුළුවන්. ඒකෙන් අපිට අර කිව්ව විටමින් ටික ලැබෙනවා. යකඩ ලබා ගන්න හොඳ මාර්ගයක්. අනිත් සෙලීනියම්, කොපර්, මැග්නීසියම් මේ ආදී හැමදේම. ඉතින් ඕකට හොඳට පොල් ටිකක් එකතු කරලා සම්බෝලයක් හැදුවොත් එච්චර මුදලක් යන්නේ නැහැ. ඒකට අපිට එතනින්ම පෝෂණයේ කොටස මුල්ම ලැබෙනවා. ඉතින් එතකොට ආර්ථික වශයෙන් කළමනාකරණයේදී මැල්ලුමට මේ කාලේ අපි විශාල ප්‍රවණතාවයක් දක්වන්නේ. මොකද මිල අඩුයි. ඕනම වැටක ගෙවල් වල කතුමුරුංග ගහක් නැති ගයක් නැහැ. නමුත් අල්ලපු ගෙදරකින් හරි ගැනීම හැකියාව තියෙනවා. බෙදා හදා ගැනීමේ රටාවක් අපේ තියෙනවානේ. මේ රටාවට අපි ආයුතුයි. දෙවෙනි දේ අපිට එළවලු ටික අපි ගත්තම වෙළඳ සැලට ගියාම මේ දවස්වල විශාල වශයෙන් හැම එළවලුවක්ම මම දැක්කා අම්බරැල්ල පවා, ගෙඩිය පවා
මිල රුපියල් සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒතකොට ගෙදරට සෑහෙන ප්‍රමාණය උයන් අපිට අවශ්‍ය වෙන්නේ මේ සෑහෙන දෙක තුනක ප්‍රමාණයක් එක ව්‍යංජනයකින්. එතකොට අපිට ওই ලෝලු ග්‍රෑම් දවසකට අවශ්‍ය වෙන්නේ බැලුවොත් 300යි. 4 දිනක් ඉන්න පවුලකට. ඉතින් එහෙම බලනකොට මේ වෙලවලු ග්‍රෑම් 300ට යන වියදම අපිට යනවා. ඒකිනුත් අපි මිල තෝරලා ගන්න ඕනේ. එතකොට එළවලු ටික ගත්තම කල්පනා කරලා බලන්නකෝ මෑ කරල් තියෙන්න පුළුවන්, දඹල වැලේ දඹල තියෙන්න පුළුවන්, මෑ කරල් වර්ග පාට ඒවා තියෙනවා, ගෙදර ගහේ බණ්ඩක්ක ටිකක් තියෙන්නට පුළුවන්, බණ්ඩක්ක එක ගහකින් කරල් දෙක තුනක් ලැබෙනවා. ඉතින් මේ වගේ අපිට යම්කිසි අවබෝධයක් ගන්න පුළුවන් කොයි විදිහටද අපි සකස ගන්න ඕනේ. එහෙනම් අපි ගෙවත්ත දිහාත් අවධානයෙන් යොමු කරගෙන ඉන්න ඕනේ මේ දවස්වල ඉවත් කරන දේවල් වලින් පස සකස් කරගෙන. ඒ වගේම ඒ වයින් අපිට හොඳ පෝෂණයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් ඒතර එළවලු වර්ග දෙකක් සම්පූර්ණයි. අනිත් පැත්තෙන් අපි බලනකොට දැන් ඊළඟ දේ තමයි මුං ඇට, කවුපි, කඩල, එහෙම නැත්නම් පරිප්පු මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මිල අධිකයි. නමුත් ඒවා අපිට මාස බෝස්ක හැටියට, රනිල කුලිය සාක හැටියට අපිට මේ සැඳි දෙක තුනක් එකතු කරගන්න පුළුවන් නම් ඉතාලම හොඳයි. ඉතින් අපිට තම්බලා ගන්න ගියොත් එක වේලක් හැටි පරිමහ ගන්න ගියොත් වේදම වැඩි. නමුත් ඊට වැඩිය හොඳයි අපි එතෙන්ට ඒක එනවා. ඉතින් බලන්න ආර්ථිකයේ කළමනාකරණේ මිල අඩුවෙන් අපිට මුළු පවුලට හොඳ පෝෂණයක් අනිත් එක අපි එක්වරක් යන්න ඕනේ මේ කාලේ. මට තේරෙන හැටියට. ඊට හේතුව තුන් වලක් කුස්සිය ගන්න ගියොත් ගෑස් ලිපක් පැය 3ක් ඉවර වෙනවා. අය කියන්නේ තුන් වේලටම එකපාරු යන්නේ කියලා නෑ. අපිට පුළුවන් දැන් අපි කාන්තාව හැටියට අපි වැඩට යන අය හැටියට රාජකාරී බහුල හැටියට එක වේලක් පැයක් හරියට කුස්සිය ගත කරොත් ඒකේ හොඳට සලාදය මැල්ලුම් එළවලු ටිකට කාලේ විනඟ කරොත් ඇත්තටම අපිට ඉතුරු වෙන එක සීතකරණ එක කබඩා කරලා තියලා හොඳ පිරිසුදු හැදුවොත් නරක වෙන්නේ නැහැ එළිය තිබුණා. ඉතින් ඒ ආකාරයෙන් ලැබුවොත් අපිට අනිත් එක තමයි ගෑස් එක පාවිච්චි කරනකොට උඳුනක් පාවිච්චි කරත් ලිපක් පාවිච්චි කරත් අපිට පුළුවන් ඉක්මනින් පිස ගන්න පුළුවන් දේවල් හදා ගන්න එක මේ කාලේ. ඊට හේතුව දැන් මැල්ලුමක් විනාඩි 3-4කදී අපිට ලිප තිය ගන්න පුළුවන්. දැන් මෝරපු නැති අපිටම දඹල ටිකක් අපි එතන ගත්තොත් එතනින් අපිට ඉක්මනින් හදලා ගන්න පුළුවන් ඒක. තෝරා ගැනීම. ඒතර අපිට ලිප පැය භාගයක් ඇතුළත දවසටම ආහාර සපයනවා. අපිට මිල අඩුයි. එතකොට අපිට ගෑස් සිලින්ඩරේ මිලත් අපිට ඉතුරු කර ගැනීම හැකියාව තියෙනවා. මේ විදිහට අපි කල්පනා කරපුවම පොල් ගෙඩියක් සාමාන්‍යයෙන්. දැන් බලන්න අර මැල්ලුමට පොල් ගෙඩියක් ඕනේ. ඉතින් අපිට පුළුවන් මේ පොල් කුඩු ටික පවා මැල්ලුමට පාවිච්චි කරන්න පුළුවන්. හොඳ පොලුත් එක්ක. ඉතින් පොල් බෑයක් ගන්නවා අපි කිරි සඳහා. අපිට හොඳ බෙල්න්ඩ් කරලා හරි ඒක ගන්න. මොකද 5 දිනකට පොල් ගෙඩියක් නිර්දේශ කරලා තියෙනවා නම් ඒ නිර්දේශ කරපු පොල් ගෙඩියේ ඒ කොටස විසි කරන්න අවශ්‍යතාවයක් නැහැ නේ. ඒක තමයි පොඩ්ඩක් අපි දැන් අපි හිතනවා දැන් අපි ගෙදරකට 5 දිනක් නිර්දේශ 5 දිනකට පොල් ගෙඩියක් නිර්දේශ කරලා තියෙනවා. 5 දිනකට එක පොල් ගෙඩියක්. එක පොල් ගෙඩියක්. ඒක රුපියල් 100ක් කියන පොල් ගෙඩියක්. දවසට 90ක් 100ක් 80ක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් සමහර ලාවට මුල් පොල් ගෙඩියම දවසට යන්න නැති වෙන්න පුළුවන්. ඒතකොට ඒ දවසින් එක භාගයක් ඒ මැල්ලුම් සඳහා හෝ පොල් සම්බෝල සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ එක්කම ඉතුරු එක පුළුවන් අපිට හොඳට බ්ලෙන්ඩර් එකට දාලා කිරි ටික අරගෙන අර දවසේ 4 දිනාට එක වේලකට 4 දිනක් ඉන්නවනම් 12 දිනකට දවසකට ඒක ප්‍රමාණවත්. ඒක හරියට කිරි දාලා හරියට හැදුවොත්. ඒතර අපිට ඉතුරු වෙන්නේ නැහනේ. අපි ගානකට ඉුවේ ග්‍රෑම් 25 ගානේ එළවලු ගෙනා ග්‍රෑම් 300 නාස්ති වෙන්නේ නැහැ. ඒතර කුණු එකට යන්නේ නැහැ. ඒතර අපි ඉඳුල් දාන එක බලපුවම ඉඳුල් නැහැ ඒකේ. ඒතර අපි කොහොමද ප්‍රමාණයට තමයි ඒ දේවල් ප්‍රමාණයට හැදෙනවා. ඉතින් මෙතෙන්දි බලපුවම අර පොල් කුඩු ටික පවා අපිට පුළුවන් අර මැල්ලුමටත් මිශ්‍ර කරන්න. ඒක තේරෙන්නේ නැහැ නෝමල් සාමාන්‍ය පොල් ටිකකුත් එක්ක කවලම් කරලා අපිට ගන්න. මොකද ඒකේ තියෙන කෙඳි පොල් ගෙඩියේ තියෙන ඒ පොල් රැල් වල තියෙන කෙඳි ඊටම වැදගත්. ඒකේ තියෙන ඒ කෙඳි ඒ පොල් කුඩු වල තියෙන මලබද්දේ වලක්වා ගැනීම හැකියාව. ඒකේ තිපොල් වල තියෙන. ඉතින් ඒක නිසා අපි හැම දෙයක්ම කල්පනා කරලා සුකෝබෝගීව අපි හිතලා මේවා විසි කරනවට වැඩිය අපි බොහොම පරිස්සමින් පාවිච්චි කරන්නට ඕනේ. ඉතින් බලන්න පොල් ගෙඩියකුත් එතෙන්ට ආවා. ඒකකොට බොහොම සරලව අපි කල්පනා කරපුවම ඊට පස්සේ ওই ටික හදාගත්තට පස්සේ මේ සෑඳි දෙක ගානේ මැල්ලුම් ටික වැඩිපුර ගමකු මිල අඩුම දෙන්නේ. අනිත් එළවලු මේ සෑඳි දෙකක් හරි හෝ වේවා. ඒ පරිප්පු ටික මේ සෑඳි දෙකක් මුං ඇට හෝ කවුපි කඩල. ඉතින් මාළු බලන්න වෙළඳ පොළ ටික යාම තියෙනවා රුපියල් 2000 දක්වා යනවා. 500ට එහා. ඉතින් අපිට මේ හුරුල්ලා සාලයා උඹලාවා හොල් නැස්ස මේ පුංචි මාළු කැල්සියම් 99යි. ප්‍රෝටීන් 99යි. තෙල් වලින් 99යි. මාළු තෙල්. ඉතින් මේ ටික හොඳට අපිට මිල අඩු තාමත් රුපියල් 200 300 මුදලට තියෙනවා. ඉතින් අඩු ප්‍රෝටීන අඩු මුදලට හොඳ ප්‍රෝටීනයක් අඩු මුදලට ගන්න පුළුවන්. ඉතින් බලන්න මාළු ටික පුඩි මාළු කුඩා මාළු කැපුල් තියලා හදන්න පුළුවන්, කිරටු යන්න පුළුවන්, මිජතුරු යන්න පුළුවන්. අපි ඉතින් ඔක ගැඹුරු තෙලේ හොඳ පිරිසුදු පොල් තෙල් ටික බෙදලා ගත්තා කියලා එහෙම ලෙඩ වෙන්නේ නැහැ. අපි මේ පිටතින් ගොඩක් ගන්න ගියාම තමයි ප්‍රශ්නේ. ඉතින් එහෙම කරනකොට ප්‍රෝටීනුත් අපිට එකතු වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බත් ප්‍රමාණය කොච්චරද වෙන්නේ කල්පනා කරන්න. දැන් හාල් වර්ග තියෙනවා රුපියල් 112 ඉඳලා උඩට. ඒතර 112ට තියෙන රතු හාල නෙමෙයිද වඩාත් ගුණදායක?
අපි අය හිතනවා මේ කීරි සම්බයක එහෙම නැත්නම් වෙනත් හාල හොඳයි කියලා. මොකද කටට ප්‍රියනේ බලන්නේ. ඇඟට ගුණේ නෙවෙයි. ඒතර බලන්න රතු හාල. අපි හැම දෙයකින් මෙහෙමයිනේ නේද? අපිට රසයට මුල් තැන දෙනවා පෝෂණයට වඩා නේද? ඔව්. ඒතර බලන්න මේ හාල් වල කුරුට්ට, ඒ කුරුට්ටේ තියෙනවා විටමින් ටික, khනිජ ලවණ ටික, තෙල් තියෙනවා. අපි රයිස් බ්‍රෑන් ඔයිල් කියලා හදන්නේ පිට රටින් ගෙනල්ලා තියෙනවා මම දැකලා තියෙනවා. ඒ හාල් වල කුරුට්ටෙන් ඒකේ මලබද්ධය වැළකිනවා. ඉක්මනින් දිරවන්නේ නැහැ. ඇඟට පහසුයි. සීනි ටික පාලනය වෙනවා. කොලෙස්ටරෝල් පාලනය වෙනවා. ඒතර මේ කුරුට්ට කියලා කියන එක ඇටයක ඉතාම වැදගත්ම ආහාරයේ කොටසක්. අපි කරන්නේ මේක ඔක්කොම ඉවත් කරලා ඒ ටික වෙනත් ආහාර ද්‍රව්‍යයක් සතුන්ට හදලා අපිත් මේ රොඩ්ඩ අපි අරගන්න. හරි. ඔව් ඉතින් ඔබතුමිය මටම කතා කරන්න දෙන එකත් ඒක ලොකු නෑ අපිට ඕන වැදගත් ඒ දේවල් පිළිබඳව මතක කරගන්න. මොකද මේ වසරම අපි සාමාන්‍යයෙන් අර පෝෂණීයෙන් පිරිපුන් ආහාර වේලා ලබා ගන්න ඇත්තටම අපිට අපහසුතාව තිබුණ ගොඩාක් තැන්වලදී රටේ තිබුණු යම් යම් අපහසුතාවයන් අපිට මේ කොවිඩ් වසංගත තත්ත්වයන් මේ හැම දෙයත් එක්කම එතකොට ලබන වසරදීවත් අපිට පෝෂණීයෙන් පිරිපුන් නිරෝගීව ජීවත් වෙන්න අපි කොහොමත් පෝෂණීය ආහාර වේලක් ලබා ගන්නට ඕනේ. ගොඩාක් වෙලාවට අපි දකිනවා මෙහි තරුණ පරපුර අර පෝෂණීයෙන් පිරිපුන් ආහාර වල ලබා ගන්නේ නැති කමින් බොහෝ ලෙඩ රෝග වලට පවා මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අපි මේ කතා බහ ගෙන එන්නේ. මොකද ලබන වසරේදීවත් කාන්තාව වෙන ඔබ විශේෂයෙන් ගෘහණියට පුළුවන් ලොකු වගකීමක් පැවැත්වෙනවා. මෙතුමා කිව්වා සේම පෝෂණයෙන් පිරිපුන් දේවල් තමන්ගේ ගෙවත්තෙම හොයාගන්න. තමන්ගේ වටපිටාවෙම හොයාගන්න. ඒ නිසාම තමයි අපි කතා කරන්න සූදානම් වෙනුත් ඉන්නේ. ඇත්තටම දැන් අපි අර හොඳ ප්‍රවේශයක් දුන්නා අර දුවා දරුවන් අද හුරු වෙලා තියෙන ආහාර රටාව. ඇත්තටම රසකාරක යෙදු වර්ණක යෙදු අර ශනික ආහාර වලට පුරුදු වෙලා තියෙනවා. ශනික ආහාර කියන්නේ පෝෂණයෙන් ඒවා ඌනතාවයක් තියෙනවා. එතකොට අපි ඉඳලා හිටලා මේවා රස බැලුවා කියලා වැරද්දක් නැහැ. නමුත් ඒවට පුරුදු වීම තුලින්, ඇබ්බැහි වීම තුලින් දිගටම මේ ගමනක් ගියොත් අපි අසනීප වෙනවමයි. අපිට පේනවා අද දියවැඩියා රෝගී තත්ත්වය 130 ඉක්මවා තියෙනවා ලෝකේ. සෑහෙන ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රුධිර පීඩනය වැඩි වෙගෙන යනවා. තරබාරුකම වැඩි වෙගෙන යනවා. ඉතින් ඒක බලනකොට අපි කොච්චර ආහාර ඌනතාවයක් තිබුණත් මේ ආහාර රටාව නිසා තරබාරුකමට ගමන් කිරීමක් තියෙනවා. ඒක තමයි තරබාරුකම කියන එක මේ වර්තමානයේ බොහෝ දෙනා අතර තියෙන ඒක හේතුව තමයි අද මේ COVID-19 රෝග තත්ත්වයත් එක්ක කොරෝනා රෝගී තත්ත්වයත් එක්ක ගෙවල් වලමයි මෙයා හිටියේ. හිරු ඔලිය වැටුනේ නැහැ. එළියට ඇවිදින්න ගියේ නැහැ. විටමින් D උණතාවය එතනින් ආවා. ඊට පස්සේ එතනින් එළියට ඇවිදින්න ගියේ නැහැ. ගෙදර ඉඳලාම ඔන්ලයින් තාක්ෂණයේ උදේ මාධ්‍යගත සම්මන්ත්‍රණ ඒ වගේම හැමදේම තාක්ෂණයත් එක්ක ගියා. එතකොට අපි කම්මැලි රටාවකට එතන එකතු වුණා එක පැත්තකින්. ඉතින් ඒ රටාව ටිකක් හරි අපි එළියට එන්න ඕනේ එතනින්. එහෙම නැති වුණොත් අපි අසනීප වෙනවා. මොකද අපි හැමදේම බලන්නේ ජීවත් වීම සඳහා. ඒක නිසා මෙන්න මේ රටාවේදී අපි තව දෙයක් තමයි ඔන්ලයින් ඕඩර් කිරීම හරහා හුඟක් වෙලාවට මේ තාක්ෂණ මේ මාර්ගගත ක්‍රමවේදය පාවිච්චි කරලා අපි බුදුරට මේ කෑම වර්ග ගෙන්න ගන්නකොට හුඟක් අධික සීනි, අධික ලුණු, අධික තෙල් සහිත සුත්‍ර පෝෂක නැති ආහාරමයි අපි ගෙන්න ගන්න. ඉතින් ඒ අනුව බලනකොට අපි ඇත්තටම අයිඩින් ඌනතාවය, අනිත් පැත්තෙන් යකඩ ඌනතාවයන්, අනිත් පැත්තෙන් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙනවා, රුධිර පීඩනය වැඩි වෙනවා, තරබාරුකමට යනවා, පිළිකා රෝග වලට යනවා. මෙතනින් එහා ගියාම ඒතකොට මෙන්න මේක තමයි අපි අම්මා දක්ෂ වෙන්න ඕනේ, ගෙදර ඉන්න ගෘහණිය දක්ෂ වෙන්න ඕනේ, බිරිඳ දක්ෂ වෙන්න ඕනේ, ස්වාමි පුරුෂයා දක්ෂ වෙන්න ඕනේ, තමන්ගේ ළමයිත් එක්ක තමන්ගේ පවුල අපි කොහොමද අපි නිවැරදි මාවතකට හරවන්නේ කියන එක. ඒක තමයි අපිට තියෙන ලොකු මේක එසේ මෙසේ පහසු දෙයක් නෙවෙයි. හරි. අපි අවසාන වශයෙන් මතක් කරමු දැන් අපි ගෙදරදී නම් බත් පිකාලා බෙදා ගන්නවා. මේ බත් පිගානට අයිති වෙන්න ගොඩාක් දේවල් තියෙනවා කියලා ගොඩාක් වෙලාවට කියනවා. පිෂ්ඨය, විටමින් මේ හැම ප්‍රෝටීන් මේ හැමදේම සමබර ආහාර වේලක් කියන එක නබි සඳහන් කරන්නේ. එතකොට මේ ගොඩාක් අය අපි ලංකාවේ ගොඩාක් පිරිස අපි දකින්නේ ගොඩාක් බත් දා ගන්නවා. ඊට පස්සේ වෑංජන් දාගන්නේ පොඩි ප්‍රමාණයයි දාගන්න. ඒතර මේක වැරදි ක්‍රමයක්ද නිවැරදි ක්‍රමයක්ද කියන එකත් එක්කම පොඩ්ඩක් මතක් කරමු කොහොමද සමබරතාවයෙන් යුතු ආහාර වේලක් අපි ලබා ගන්න. ඔව් ඇත්තටම අපි බෙදා ගන්නකොට ඉස්සෙල්ලාම අර මිල අඩු මැල්ලුමින් ටිකක් වැඩිපුර බෙදා ගන්න. මේ සැන්දි 3කට වැඩි. කියමුකෝ අපි 3ක් කියමුකෝ ප්‍රමාණවත්. ඊට පස්සේ අර දඹල ටික, මේ කරල් ටික, ඒ කොවිලාල ටික, කෙසෙල් මුව ටික මොනවා හරි ගෙදර තියෙන ඒවා ඊට පස්සේ අනිත් ඒවාට යන්න. ඒවයි මේ සැඳි 3ක් විතර. පිපිඤ්ඤා සම්බෝල, කැරට් සම්බෝල, ලූණු සම්බෝල මොනවා හරි සලාදයක් තව තියෙනවා නම් දෙහිය මුල් ටිකක් හොඳට වැටුණු ඒ වගේ කුත් මේ සැඳි 2ක් 3ක් අපිට දාගන්න පුළුවන්. දැන් ওই ටික දාගන්නවා කියන්නේ කෝප්ප භාගය ගන්න වගේ ඔය වාවේ. ඊට පස්සේ හොඳ කුඩා මාළු මිල අඩුයි. ඒ ටික ඉන්නවා ප්‍රෝටීන් ටික. ඒතර මේ ටික එකතු වෙනකොට වේල් දෙකක් හරි අවම වශයෙන්. ඊට පස්සේ ඒකට අපිට ඉතුරු ටිකට කොස් තියෙනවා, පොලොස් තියෙනවා, දෙල් තියෙනවා, මේ වගේ ටිකක් එකතු වෙනවා. ඒතර බත් ප්‍රමාණය අපිට කෝප් එකකට අපිට සීමා කරන්නට පුළුවන්. ඒක තමයි අපි වැදගත්. ඒතර අපි හැම වෙලාවෙම බලන්න ඕනේ මේ පිඟාන දිහා බලන්න. මේ පිඟාන දිහා බලලා අපි අවශ්‍ය තියෙන බඩ ගැනත් හිතලා
අපි කුසගින්න නතර වෙන ගානට අපි ආහාරය ගන්නවා. හැබැයි ඉඳුල් ඇටයක්වත් අපි විසි කරන්න එපා. එච්චරයි. ඒ අනුව බලනකොට අපි හරියට නිවැරදි ආහාරය ගන්නවා කියලා කියන්නේ දියවැඩියාව පළවා හරින්න පුළුවන්. පාලනය කරන්න පුළුවන්, රුධිර පීඩනය පාලනය කරන්න පුළුවන්, රුධිරේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න පුළුවන්, තරබාරකම් වලක්ව ගන්න පුළුවන්. මේ ආදී රෝග වලින් එන වකුගඩු රෝග අනිත් රෝග වර්ග සියල්ලම අපිට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් පෝෂණීය සමබර ආහාර වේලක තියෙන වැදගත්කම තමයි ඒ ඔබට මතක කරේ. විශේෂයෙන්ම මේ කාලේදී කළමනාකාරීත්වයෙන් යුතුව තමන්ගේ නිවසේ ගෘහණියට පැවරෙන ලොකු වගකීමක් කළමනාකාරීත්වය කියන දේ. ඒ තුලින් කොහොමද සමබල පෝෂණීය ආහාර වේලක් ලබා ගන්න කියන කාරණේ තමයි අපි දවසේ මතක කරේ. ඉතින් ජ්‍යෙෂ්ඨ පෝෂණ වේදීතුමන්ව ඔබට මුණ ගැහිලා පෞද්ගලික වේ උපදෙස් ලබා ගන්න පුළුවන්. මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න 0777 37 66 70 0777 37 66 70 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් සම්බන්ධ වෙලා මෙතුමන්ගෙන් තවත් තොරතුරු සහ උපදෙස් ලබා ගන්න. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ලබන වසර නව වසර බොහොම සාර්ථක වසරක් වෙන්න කියලා ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අද දවසේදී අපත් සමග එකතු වුණාට මේ කතා බහට ජ්‍යෙෂ්ඨ පෝෂණ වේදී වරලත් රසායනඥ ආහාර හා පෝෂණ වේදීන්ගේ සංගමේ සභාපතිතුමන් NMS හෙට්ටිගේතර මහත්මයා තමයි දවසේ අපිට එකතු වෙන්නේ. බොහොම ස්තුතියි. අපි නැවත දවසක යාලිත් මුණ ගැහෙමු. තවත් තොරතුරු සම්බන්ධයෙන් කතා කරන්න. බොහොම ස්තුතියි ඔබට සුබ දවසක්. සුබ දවසක්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුවත් අපි සූදානම් පෝෂණීය පිරිපුන් වසවිසෙන් තොර රසවත් ආහාර වේලකේ පෝෂණීය ගුණ ඔබට ලබා දෙන්න රස විශේෂාංගයෙන් ඔබ මුණ ගැහෙන. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන චෙෆ් ජගත් කටුකම්පල රැඳිලා ඉන්න අපි විරාමයක් ලබාගෙන නැවත ඉක්මනින් ඔබ මුණ ගැහෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.